ජීවනයේ අධිපතියාණනි අපි ඔබට නමස්කාර කරනවා ස්වාමිනී. ඔබගේ කරුණාවල් නිසා ස්තුති කරනවා යහපත්කමේ දෙවියන් වහන්සේ සැබෑම. හාලෙලූයා 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 ස්වාමිනී. තනිවම මේ ගමන යන්නට බෑ, ඔබගේම ආත්මයෙන් මාගෙන යන්. තනිවම මේ ගමන යන්නට බෑ, ඔබගේම ආත්මයෙන් මාගෙන යන්. ඔබ ඕනෑ, ඔබ ඕනෑ, අන්තිම දක්වාම ඔබ ඕනෑ ස්වාමිනේ, ඔබ ඕනෑ යේසුනේ, ඔබ ඕනෑ ධර්මිෂ්ඨයාණනි, අන්තිම දක්වාම ඔබ ඕනෑ. වඩින්න සුද ආත්මෙනි, ඔබගේ දරුවන් වෙත බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවාලා සනසන්න මාගේ සිත. අපි ළඟ වෙමු උන්වහන්සේට. බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවාලා සනසන්න මාගේ සිත. හාලෙලූයා ස්වාමිනී, අනුකම්පා කරන දෙවියන් වහන්සේ, මනුෂ්‍යයට ප්‍රේම කරන ස්වාමිනේ, මනුෂ්‍ය දෙස බලාගෙන සිටින, මනුෂ්‍යගේ ජීවිතය ඔසවන්නා වූ රජ්ජුරුවන් වහන්සේ, මේ යහපත් රාත්‍රියේ අපි ඔබගේ වචන ඉගෙන ගන්න ස්වාමිනේ අපි සූදානම් වන්නෙමු. ඔබ එකිනෙකාව සූදානම් කළ මැනව, මාව සූදානම් කළ මැනව, සෑම කෙනෙක්ගේ මනස කල්පනාවල් ඔබ සූදානම් කළ මැනව ස්වාමිනේ. හාලෙලූයා. ඔබ අපේ ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේය, ඔබ සුද්ධවන්තකමේ දෙවියන් වහන්සේය, ඔබ ජීවනයේ අධිපතියාණෝය ස්වාමිනේ. හාලෙලූයා හාලෙලූයා යේසුනි, හාලෙලූයා ස්වාමිනී. ඔබ වහන්සේට අපි ලං වෙනවා ස්වාමිනී, අනුකම්පා කළ මැනව ප්යාරණි. ඕ දුබල දුර්වල කම්වලට අපගේ අනුකම්පා කරමින්, ඒවා දිනෙන් දින ගොඩ නැගෙමින්, වෙනස් කරමින්, වලින් හැදෙමින්, වෙනස් වෙන ජීවිත බවට පත් කළ මැනව ස්වාමිනී. හාලෙලූයා ස්වාමිනී, හාලෙලූයා ස්වාමිනී. පාපෙන් බේරන්නට වෙන කවුරුත් නෑ, සාපෙන් මුදවන්නට වෙන කවුරුත් නෑ. පාපෙන් බේරන්නට වෙන කවුරුත් නෑ, සාපෙන් මුදවන්නට වෙන කවුරුත් නෑ. වෙන කවුරුත් නෑ, වෙන කවුරුත් නෑ. පාපෙන් බේරන්නට වෙන කවුරුත් නෑ, වෙන කවුරුත් නෑ, වෙන කවුරුත් නෑ. සාපෙන් මුදවන්නට වෙන කවුරුත් නෑ. යේසුස්ගේ ප්‍රේමෙට සීමාවක් නෑ, ඒ ප්‍රේමේ කවදාවත් පරදින්නේ නෑ. අපි ආත්මෙම කියමු, යේසුස්ගේ ප්‍රේමෙට සීමාවක් නෑ, ඒ ප්‍රේමේ කවදාවත් පරදින්නේ නෑ. පරදින්නේ නෑ, පරදින්නේ නෑ. ඒ ප්‍රේමේ කවදාවත් පරදින්නේ නෑ. යේසුස්ගේ පරදින්නේ නෑ, පරදින්නේ නෑ. ඒ ප්‍රේමේ කවදාවත් පරදින්නේ නෑ. පව්කාර මට උපකාර කළ, පාපෙන් මිදූ ඔබ හා එන්නෙමි. පව්කාර මට උපකාර කළ, පාපෙන් මිදූ ඔබ හා එන්නෙමි.
හලෙලූයා. අපිට වෙන ගමනක් නැහැ ස්වාමිනේ. අපිට වෙන මාවතක් නැහැ දෙවිදුනේ. අපිට වෙන බලාපොරොත්තුවක් නැහැ ස්වාමිනේ. ඔබ පමණයි. වෙන කල්පනාවල් නැත. අපිට වෙන ඉලක්කයක් නැහැ යේසුස් වහන්සේ. ඔබ පමණයි. ඔබගෙන් තොර ජීවිතයක් අපිට නැහැ ස්වාමිනේ. අපි මේ රාත්‍රිය ඔබගේ අභිමුඛයට ලං වෙනවා ස්වාමිනේ. ඔබ එකිනෙකා සමග වාසය කරන දෙවියන් වහන්සේ, එකිනෙකා සමග හැසිරෙන දෙවියන් වහන්සේ, එකිනෙකා සමග ජීවත් වන දෙවියන් වහන්සේ, එකිනෙකාගේ ඒ ඵලවල ක්‍රියා හැටියට පියාණනි ඔබ වහන්සේ උත්තර දෙන දෙවියන් වහන්සේ, අපි ඔබට මේ රාත්‍රිය ලං වෙනවා මගේ දෙවියන් වහන්සේ. ජීවනයේ ඔබ විතරයි. මනුෂ්‍යයට ඇති එකම බලාපොරොත්තු ඔබ විතරයි. මනුෂ්‍යයට ඇති එකම මිදීම ඔබ විතරයි. මනුෂ්‍යයට ඇති එකම ශක්තිය ඔබ විතරයි. මනුෂ්‍යයට ඇති එකම ධෛර්යය ඔබ විතරයි. ඔබට බාර වෙනවා, ඔබට බාර වෙනවා ස්වාමිනේ. ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ නිසා මේ යහපත් රාත්‍රියේ ඔබගේ වචනෙන් කතා කරමින් උගන්වමින් ඔබ අපව ප්‍රාණවත් කළ මැනව. ඔබගේ දරුවන්ව ප්‍රාණවත් කළ මැනව. ඔබගේ සභාව ප්‍රාණවත් කළ මැනව. සුද්ධවන්තයන්ව ප්‍රාණවත් කළ මැනව. ඔවුන් ඉන්න ස්ථානවල පියාණනි ඔවුන් ඉන්න තත්ත්වය ඔබ දකිනවා. යම් කෙනෙක් ස්වාමිනී දුබලකම් වල ඉන්නවද, දුර්වල වෙලා ඉන්නවද, මානසිකව වැටිලා ඉන්නවද ස්වාමිනී, යම් කෙනෙක් වචනෙන් ඈත් වෙලා ඉන්නවද, යම් කෙනෙක් දේවාභිමුඛයෙන් ඈත් වෙලා ඉන්නවද, යම් කෙනෙක් යාඥාවෙන් ඈත් වෙලා ඉන්නවද, යම් කෙනෙක් රැවටිල්ලකට අහු වෙලා ඉන්නවද, ඔබ සෑම කෙනෙක්ව බේරගත මැනව. මක්නිසාද ඔබගේ ආශාව, ඔබගේ කැමැත්ත නම් ඔය ඒක ජාතක පුත්‍රයන් දෙනතරන් ලෝකෙට ප්‍රේම කරුවේ ඔබ වහන්සේ. මේ පොළවේ විනාශ වන ඔබ අදහන කිසි කෙනෙක් විනාශ නොවේ. මේ විනාශ වන සනගවන අපව කැඳවලා ඔවුන් සදාකාල අප සදාකාල ජීවන ලබන පිණිසයි ඒ සඳහා සූදානම් කළ මැනව. සෑම පවුලක් බාර කරනවා. සෑම පවුලකට ඔබගේ සමාදානයේ නිදහස් වේවා. සෑම පවුලකට ඉලිමින් සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වේවා. සෑම පුජ්‍යලෙක් තුළ සුද්ධාත්මයන් වහන්සේ හැසිරේවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලවන්ත සමාදානෙන් එකිනෙකා පිරෙන්න කියලා යාඥා කරනවා දෙවියන් වහන්සේ. සෑම කුඩා දරුවෙක් බාරයි. සෑම දරුවන්ව ආරක්ෂා කරගත මැනව. සෑම දරුවෙක්ට ඔබගේ ආලෝකයේ ආලේපේ දකින්න සැලසුව මැනව. යේසුස් වහන්සේගේ ඉගැන්වීම සෑම දරුවෙක්ගේ හදවත්වල කුඩා කල සිට පියාණනි වචනය තුල ගොඩනැගෙන උදව් කළ මැනව. ඒ දේව වචනය, ඔය ශික්ෂාවල් ඔවුන්ගේ පියාණන් වහන්සේ කල්පනාවලට ඇතුල් වේවා. දරුවන්ගේ දෙවියන් වහන්සේ දෙමව්පියන් පියාණනි ආදර්ශමත් ජීවිත ගත කරේවා. සෑම නිවසක් තුල ඔබගේ සමාදානය තැබුව මැනව. ඔබගේ ප්‍රීතිය තැබුව මැනව. ඔබගේ ආධිපත්‍යය තැබුව මැනව. පියාණනි සෑම කිතුණුවන්ගේ නිවාස වලට එන්නෝ යන්නෝ ඔබ දකින්න ඕන. ඔබගේ ආශිර්වාද දකින්න ඕන. ඔබගේ බලය දකින්න ඕන. ඔබගේ ප්‍රේමය දකින්න ඕන. ඔබ ආශිර්වාද කළ මැනව. හාලෙලූයා ස්වාමිනී. වචනට කලින් යාඥා කරනවා පියාණන් වහන්සේ අප දේශයේද ලංකාවද අපි වාසය කරන ඉතාලි දේශයේද ඔබ වහන්සේ පියාණනි කෙමෙන් මෙව්වා යථා තත්ත්වයට පත් කරන අතර නමුත් අපි දකිනවා මනුෂ්‍යයන් අඥාන ලෙස හැසිරීමෙන් අනාරක්ෂිතව ස්වාමිනී පියාණනි ඒ මේ අතේ ස්වාමිනී දුවමින් සිටිනවා. අපි ආඥා කරන එවැනි විපත්තියක් නොවන පිණිස නැවත වරක් ඔබ මේ දේශ වලට පියාණනි රැකවරණය තැබුව මැනව. මනුෂ්‍යන්ගේ පාප වලට කමා කළ මැනව දෙවියන් වහන්සේ. ඒ වගේ අපි ආඥා කරන විශ්ව ඇමරිකාව ගැන පියාණනි දහස් ගණනක් දිනකට මැරෙනවා. පියාණන් වහන්සේ අපේ පරම්පරාවේ කවදාකවත් අසුවේ නැහැ දෙවියන් වහන්සේ. අපි කවදාකවත් අසුවේ නැහැ ස්වාමින් වහන්සේ. එවැනි එක දිනකට මෙච්චර දහස් ගණන් මැරෙනවා. පියාණන් වහන්සේ ඒ නොකොඩවා යනවා ස්වාමිනී. ලක්ෂ ගානක සෙනගක් තම මැරෙන්න බලාපොරොත්තු වෙයි කියලා ඒ මනුෂ්‍යයන් අනුමාන කරද්දී අපි යාඥා කර අනුකම්පා කළ මැනව. ඒ පියාණන් වහන්සේ ඔබේ වසංගතයට පියාණන් වහන්සේ ඔබ දන්නේ නැතුව පැමිණෙන්නේ නැහැ මගේ දෙවියන් වහන්සේ. ඔබ අනුකම්පා කළ මැනව. අනේ පියාණන් වහන්සේ ඒ මිය යන්න පෙර හැම කෙනෙක්ටම අපි යාඥා කරනවා ඔබගේ ආරංචි අසෙන්න ඕන, ගැලවීම ලබන්න ඕන කියලා යාඥා කරනවා. මක්නිසාද පාපය තුල මිය ගියොත් විනාශ වෙනවා බැවින් අපි යාඥා කරන ඔබ දොරවල් ඇරිය මැනව. ඒ සෑම නගරයකම සෑම සේවයක් කරන්න පුළුවන් අවස්ථාව ලබා දුන මැනව. ඔබ වහන්සේට බාර වෙනවා. අපි කැප වෙනවා. වචනට යටත් වෙනවා. ඔබගේ වචනෙන් කතා කළ මැනව. ඔබ වහන්සේ මා තුලින් මගේ මනස නෙමෙයි, මගේ කල්පනාවල් නෙවෙයි, ඔබම මේ දරුවන්ට කතා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්මයි. ආමෙන්. හොඳයි. අපි ඊට ඉක්මනට යමු වචනයට. දෙවියන් වහන්සේගේ වචනය අද යම් පද ටිකක් තියෙනවා පෙරලන්න බයිබලේ. මා විශ්වාස කරන බයිබලෙත් ඔබේ සටහන් පොතත් අරගෙන ඇති කියලා. හොඳයි සුද්ධවන්තේනි. යේසුස් වහන්සේගේ දරුවෝ හැටියට කිතුණු ජීවිතය කියන්නේ පූජා වෙන ජීවිතයක්. කිතුණු ජීවිතය කියන්නේ කැප වෙන ජීවිතයක්. කිතුණුවා කියන්නේ දරා ගන්න පුළුවන් කෙනෙක්. කිතුණුවා එසේ ඒ ලක්ෂණ වලින් ගොඩ නැගුණ නැත්නම් එයාට කිතුණුවෙක් වගේ
ජීවිතය අවසන් කරන්න බෑ. දැන් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට තියෙන අභියෝග තමයි අපේ ආත්මය ආරක්ෂා කරගෙන කිතුණෙක් වගේ ජීවිතය අවසන් කරන්න ඕන. කිතුණෙක් වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. කිතුණෙක් වගේ අපි දේව වචනේ කතා කරන යේසුස් වහන්සේ පූජා වෙලා උන්වහන්සේගේ ලේ වලින් අපේ පව් හොදලා අපිව දිනාගත්ත යේසුස් වහන්සේ ඉල්ලන උන්වහන්සේගේ ගෝලෙක් වෙන්න ඕන. හලෙලූයා. ඒ නිසා මම මේ යහපත් රාත්‍රිය ඔබත් එක්ක බෙදා ගන්න යනවා. දේව වචනේ එක යහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මුල් කරගෙන තෘෂ්ණාව ගැන. තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තමයි හැම පැත්තෙම මේ ලෝකේ තිබෙන්නේ. තෘෂ්ණාව නිසා තමයි හැම දෙයක්ම තිබෙන්නේ. තෘෂ්ණාව විවිධ පැති වලට ගලනවා. ඉතින් මම මේ යහපත් රාත්‍රියේ ඔබව තෘෂ්ණාව පැති තුනකින් පෙන්වන්න යනවා. ඒ පැති තුන මම ඉතා මේ දිගු කරන්නේ නැතුව ඒ පැති තුන කතා කරන්න. නමාතෘකාව තමයි තෘෂ්ණාව. අපි පදේ බලලා අනුමාතෘකා තුනකට අපි යන්න යනවා. අපි බලමු එක යහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. මූලික මාතෘකාව තෘෂ්ණාව. අපි දැන් පෙරලමු එක යහන් 2:16. කුමක්ද මෙහි කියන්නේ? මග්නිසාද ලෝකේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාව 1, ඇස්වල තෘෂ්ණාව 2, ජීවිතය අහංකාරකම 3 පියාණන් වහන්සේගේ නොව ලෝකෙන් වේ. අපි නැවත වරක් ඒ පදේ කියවමු. 1 යොහන් 2:16 මග්නිසාද ලෝකේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාව මාංශයේ ඉල්ලන දේ, ඇස්වල තෘෂ්ණාව ඇස් ඉල්ලන දේ, ජීවිතය අහංකාරකම එකට නැත්නම් තව වචනයක් අපි කියන උඩගුකම මෙව තෘෂ්ණාවේ ලක්ෂණ තුනක්, තෘෂ්ණාවේ කාරණා තුනක් මෙව්වා මෙතන ලියනවා. යොහන් විසින් ලියනවා මෙව්වා දෙවියන් වහන්සේගේ නෙවෙයි ලෝකෙන් නැත්නම් ලෝකයාගෙන් නැත්නම් යක්ෂයාගෙන් වේ. ඒ නිසා අපේ ජීවිතේ අපි මෙවැනි තෘෂ්ණා වලින් පිරීලා හිටියා. නමුත් ඔබ මා තාමත් අන්තිම හුස්ම හෙලනකම් රොබෝ කෙනෙක් නෙවෙයි. ඔබ මාට මනුෂ්‍ය හැඟීම් තිබෙනවා. ඔබ මා මානසික මනුෂ්‍යයන් වගේ ජීවත් වෙනවා. ඔබට මට මේ තෘෂ්ණාව පාලනය කර ගැනීමේ බලයක්, තෘෂ්ණාව යටපත් කර ගැනීමේ බලයක් සුද්ධාත්මයන් වහන්සේ දෙනවා. දැන් මේ අපිට තියෙනවා යුද්ධයක් අපේ ආත්මය ආරක්ෂා කරගන්න, පිරිසිදු වී සිටින්න, කිලිටි නොවි ජීවත් වෙන්න. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන අපිව අද්දින ලබන නේද? තෘෂ්ණාව පිළිසිඳ ගත්තාම පාපය බිහි කරනවා. ඒ නිසා අපිව අද්දින ලබන දේවල් අපි තේරුම් අරගෙන, දෙවියන් වහන්සේගේ නොවන දේ තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕන. තෘෂ්ණාව ඕනම කෙනෙක්ට, ඕන දේවදාසෙක්ට, ඕන දේවදාසියක්ට, ඕන වයසක කෙනෙක්ට විවිධ පැතිවලින් එන්න පුළුවන්. දැන් තෘෂ්ණාව දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. එතකොට එය යක්ෂයා අරගෙන අපි වෙතට එනවා. එය අපේ සිතුවිලි වලට අරන් එනවා. අපේ කල්පනා වලට අරගෙන එනවා. අපිට වැරදි යෝජනා ගේනවා. අපිට වැරදි ආශාවල් උපද්දවනවා. තෘෂ්ණාව කියන්නේ හැඟීම් අවුස්සන කාරණයක්. එය මානසික ආසාවක්, ඇස්වල තෘෂ්ණාවක් වෙන්න පුළුවන්. දැන් ඒ දේට විරුද්ධව අපි සටන් කරන්න නම් අපි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ශික්ෂා තුල පළමුව පිහිටලා ඉන්න ඕන. අපි දේව වචනේ අනුව ජීවත් වෙන්න පටන් ගන්න ඕන. අපේ ජීවිතයේ පරිසරය හදා ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි, යාඥාවෙන්ද ආත්මයන් වහන්සේගෙන් පූර්ණවද අපි ජීවත් විය යුතුයි. මේ කාරණා නැතුව අපිට බෑ මේ යුද්ධය ජය ගන්න. යාඥාව නැතුව බෑ මේ යුද්ධය ජය ගන්න. අපේ අවදිව සිටින්න ඕන. යේසුස් වහන්සේත් මේ පොළොවට ඇවිල්ලා ඒ වගේම උන්වහන්සේගේ ගෝලය නිතරම කියපු දෙයක් තමයි අවදි වෙයල්ලා. මග්නිසාද අපි කොතනද ආත්මිකව නිදාගෙන සිටින්නේ? එතන යක්ෂයා මහා පාපයේ දේවල් වපුරනවා. දැන් මෙතන කියනවා 1 යොහන් 2:16 මේ ලෝකයේ තිබෙන මාංශයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතය අහංකාරකම දෙවියන් වහන්සේගෙන් නෙවෙයි.
ඒක පුජ්‍යල වශයෙන් යනවා, ජාතීන් වශයෙන් යනවා. ජාතීන් වශයෙන් යුද්ධවලට හේතු, පවුල් වශයෙන් බෙදෙන්න හේතු, සහෝදර සහෝදරයන්ගේ සම්බන්ධතා නැති වෙන්න හේතු, දෙමාපියන්ගේ දරුවන්ගේ බැඳීම් නැති වෙන්න හේතු, හැම හේතුවක් පිටිපස්සේ හොඳට කල්පනා කරලා බලන්න. ඒ යම් කෙනෙක්ගේ වැරදි ආශාවක් තිබෙනවා, තෘෂ්ණාවක් තිබෙනවා. දේපල නිසා වෙන්න පුළුවන්, මුදල් නිසා වෙන්න පුළුවන්, අනියම් සම්බන්ධතා නිසා වෙන්න පුළුවන්, උඩගුකම් නිසා වෙන්න පුළුවන්. ඒව පැමිණ මොකද කරන්නේ? මනුෂ්‍යන්ගේ ජීවිත නාස්ති කරනවා. කිතුණුවෙක්ව යක්ෂයා විවිධ පැති වලින් අල්ලන්න විවිධ ඇම්දානවා, විවිධ උපා යොදනවා. ඒ නිසා සුද්ධවන්තයනි, අපේ ජීවිතේ අපි මේ තෘෂ්ණාවට අහු නොවී, අපි මේ රැවටිල්ලට අහු නොවී, අපේ ආත්මය ආරක්ෂා කරගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපත්තියෙන් අරගෙන යන්න අපි දැනගන්න ඕන. දැන් අපි කාරණා තුනක් කිව්වා. මාතෘකාව තෘෂ්ණාව, අනුමාතෘකාව මානසික තෘෂ්ණා, ඇස්වල තෘෂ්ණා, ජීවිතය අහංකාරකමේ තෘෂ්ණා, උඩුකුකමේ තෘෂ්ණාව. දැන් අපි පළවෙනි කාරණය බලන්න යනවා. ඒ තමයි මානසික තෘෂ්ණා කියන්නේ මොනවාද? මානසික තෘෂ්ණා කියන්නේ මොනවාද? ශරීරයේ ඉල්ලන දේ. ඒ කාමයේ වෙන්න පුළුවන්, ඒ රාගයේ වෙන්න පුළුවන්, එසේ නැත්නම් ඒ මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඒ මත්පැන් වෙන්න පුළුවන්. ගිජුකම ශරීරයේ ඉල්ලනවා. ගිජුකම ශරීරයේ ඉල්ලනවා. ඒ ශරීරයේ ඉල්ලන දේ, ඒ සීමාව එහා, එසේත් නැතිනම් දෙවියන් වහන්සේගේ නොවන ඉල්ලන දේ පාපයක් බවට පත් වෙන එක මාංශයේ තෘෂ්ණාව වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ නොවන දේ, කිලිටු වෙන දේ. දේවචනේ කියනවා, මම පද බලන්න යන්නේ නැහැ, මම ඔබට පද සිහි කරන්නම්. පෞල්තුමා කියනවා නේද කොරින්ති සභාවට, නුඹලාගේ ශරීරය ධර්මිෂ්ඨකමේ ආයුධකට බාර දීපල්ලා. නැත් මේ ශරීරයේ තබන්නේ වෛශ්‍යකමට, කිලිටිකමට නෙවෙයි. ශරීරයේ තිබෙන දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමට පත් කරන්න දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔබට මට. ඒ නිසා ශරීරයේ තියෙන කපන්න කොටන්න නෙවෙයි. ශරීරයේ තිබෙන්නේ අනවශ්‍ය දේවල් ශරීරයට වද දෙන්න නෙවෙයි. ශරීරය ඉල්ලන වැරදි දේන් අපි පලා දුවන්න ඕන. හලෙලූයා. පද ඔබ පසු බලන්න 2 සාමුවෙල් 11:2 දාවිත්. අපි ඒක බලමු. එතකොට ටික පැහැදිලි වෙයි. ඒ නිසා එක අනුමාතෘකාවකට පද 2කට වඩා යන්නේ නැහැ. එහෙම ගියොත් 12ට තමයි අවසන් වෙන්න යන්නේ. ඒකට වඩා ඔබට දරන්න පුළුවන් වචනයක් මම ඔබට දෙන්න යනවා. අපි බලමු 2 සාමුවෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ. 2 සාමුවෙල් 11:2. ඔබ දන්නවා දාවිද්ගේ පාපය. දාවිද්ගේ පාපය මොකද සිද්ධ වුනේ? දැන් මේ කතා කරන්නේ මාංශයේ තෘෂ්ණාව. මාංශයේ තෘෂ්ණාව ශරීරයේ ඉල්ලනවා. දැන් මෙතන කියනවා 1 සාමුවෙල් 11:2 දිනක් හවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස් උඩ සක්මන් කළේය. දැන් දාවිත් තමාගේ පියස්සේ රජගෙදර උඩ සක්මන් කරමින් සිටිනවා. එවිට ඔහු ස්ත්‍රියක් නානවා පියස්සේ සිටි දුටුවේ. දැන් ඔහු බලාපොරොත්තු වෙච්ච නැති දර්ශනයක් ඔහු දකිනවා. සුද්ධවන්තේනි, දාවිත් මේ වනතුරු පාපයක් කර නෑ. කාන්තාවක් නාන එකට දාවිත්ට කිසිදු පාපයක් වෙන්න යන්නේ නෑ. දැන් මම කතා කරන්නේ මාංශයේ තෘෂ්ණාව ගැන. මොකද වෙන්නේ? ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා සෝභමාන වූවාය. ඇය ඉතා සෝබන ස්ත්‍රියක්. ඇය අලංකාර ස්ත්‍රියක්. එතකොට මොකද සිද්ධ වෙන්නේ? දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරුවේ. ඔහුගේ රජකම පාවිච්චි කරනවා. ඔහු දකිනවා සෝභමාන ස්ත්‍රියක්. කාන්තාවක් නානව දකිද්දී සාමාන්‍ය විදිහට නෙවෙයි, ඊට එහා හැඟීම් දැනින් දැන් දාවිත් තුලට ඇවිල්ලා සතුරා තෘෂ්ණාවක් ඇති කෙරුවා. යක්ෂවිල දාවිත්ගේ හැඟීම් ඇවිස්සුවා. යක්ෂවිල දාවිත්ට කියනවා, දාවිත්ගේ හදවතට කල්පනාවලට ඇතුළු වැඩ කරන ඇය සෝබනයි, ඇය ලස්සනයි, ඇයව කැඳෝගනින්. උඹ රජ, උඹට බලය තියෙනවා, උඹට කවුරුත් යටත් වෙනවා, ඇයව කැඳෝගනින්. දාවිත්ට ආශාවල් ඇති කෙරුවා. දැන් මේ තමයි මාංශයේ තෘෂ්ණාව.
මේක පැත්තක් කාමයේ ගැන. එතකොට දාවිත් ඇව ගෙනලා ඒ සමග වෛශ්‍යකම් කරුව එක පාපයක් නිසා දෙවියන්සේ දාවිත්ට පහර දුන්නා. දාවිත් පසුතැවිලි වුණා. අපි ඒ ගැන ගොඩක් යන්නේ නැහැ. නමුත් මේ මාංශයේ තෘෂ්ණාව ඇතුල් වෙච්ච හැටි. එතකොට අපි දැනගන්න ඕන මේක හෙට දවසේ මේක ඊළඟ පැයේ අපේ ජීවිතවල අත්දැකීම් වේවි. යෝසෙෆ් පලා ගියා. දාවිත් පලා ගියේ නැහැ. මාංශයේ තෘෂ්ණාවට ඉඩ හැරියා. දාවිත්ගේ ජීවිතේ කනස්සලු කාලයක් එයින් පසු උදා වුණා. දාවිත්ගේ ජීවිතේ වේදනාබර කාලයක් උදා වුණා. ඒක දාවිත් ලියනවා. දාවිත් ගීතාවලිත් ලියනවා ඒ පසුතැවිලි වෙන මේ කාලේ අමාරු කාලේ. ඒ මතක තියාගන්න සුද්ධවන්තේනි. ඊශ්‍රායල් වරුන්ට එදත් මම වචනේදී කතා කරුවා මේ ගැන. ඔවුන්ට ගිජු කමාව අපිට මාංශ ඕන. අපිට මෙහෙම කණ්ඩ ඕන. ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබට අද තියෙන දේ ගැන ඔබ සන්තෝෂ වෙන්න ඕන. ලත්පමණින් සතුටු වෙන්න ඕන. දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් ගැන ස්තුති කරන්න ඕන. දැන් මේ තමයි මාංශයේ තෘෂ්ණාව. දැන් ඔබ ආසයි මාංශ කණ්ඩ. ඔබ ආසයි මස් මාළු කණ්ඩ. නමුත් ඔබට ගන්න අද වත්කමක් නැහැ. අද ඔබට ඒකට ගන්න සල්ලි නැහැ. ඔබට තියෙන්නේ පොඩි දෙයයි කණ්ඩ ගෙදර. සමහර විට සම්බෝලයි බති. එහෙම නැත්නම් ලුණුයි බති වෙන්න පුළුවන්. සමහර විට කැඳ ටිකක් වෙන්න පුළුවන්. ඒත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ පරිස්සම් වෙන යක්ෂෝ යස් වෙනවා මාංශයේ තෘෂ්ණාව අරගෙන. ඔබට වැරදි ආශාවල් දාන. ඇයි මේ කණ්ඩ නැත්තේ? ඔබ කලකිරෙන්න පටන් ගන්නවා. ඔබ කොඳුරන්න පටන් ගන්නවා. සමහර කයි හිතනවා මම හොරගම් කළා හරි මේක කනවා. මේ තෘෂ්ණාව ශරීරේ පිනවන්න. ඒ වගේම මත්පැන්. ඇයි නොබී ඉන්න බැරි තෘෂ්ණාවට වහල් වෙලා. ශරීරය දැන් ඒක ඉල්ලනවා. ශරීරය ඉල්ලනවා. ඒකයි ඒ කුඩු ගහන ඒ තරුණී ඒ මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට අහුවෙච්ච කෙනා එයා හොරකම් කළා හරි ඒක පිනවන්න යනවා. සමහර වෙලාවට මිනිහා මරලා හරි මට ඒක ඕන. මගේ ශරීරයට ඕක ඕන. ශරීරයට ඕන. මිනිහා මරලා හරි මට කාමයේ ඕන. මේ ශරීරය පිනවන්න විවිධ ආශාවල් අරගෙන විවිධ පැතිවලින් කාමයේ රාගයේ සල්ලාලකම් ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය කෑම බීම වලින් විවිධ පැතිවලින් එනවා. ඒ නිසා සුද්ධවන්තයනි ශරීරයේ ඉල්ලන දේ දෙන්න නෙවෙයි කිතුනුවා ඉන්නේ. දෙවියන් වහන්සේ ඉල්ලන දේ දෙන්න. ශරීරයේ ඉල්ලන හැම දෙයක්ම නේ ඔය යටපත් කරගෙන ඒවයි යේසුස් වහන්සේගේ බලය ඉදිරියේ පාලනය කරගෙන පාපයට අහු වෙන්නේ නැතුව අපි සුද්ධකම තුල ඉන්න ඕන. අපි මේ දින මේ ආකාරය ක්‍රිස්තුස් වහන්සේ එනතුරීම බලාගෙන පහු කරුවේ නැත්තම් කොයි වෙලේ හරි අපි අහු වෙනවා. යේසුස් වහන්සේ ගාවට යක්ෂයවිල කිව්ව බඩගිනි වෙලේ දින 40ක निराහාර කාලයෙන් පස්සේ මේ ගල් රොටි කරන්න යේසුස් වහන්සේට බඩගින්නට අවශ්‍යනවා. යේසුස් වහන්සේගේ බඩගින්න අවශ්‍යනවා. නමුත් ඔබ මතක තියාගන්න ඔබේ ජීවිතේ මොන අමාරුකමාවත් විවිධ පැතිවලින් එන තෘෂ්ණාවේ ආත්මවලට, තෘෂ්ණාවේ යෝජනාවලට, තෘෂ්ණාවේ කාරණාවලට ඔබේ මිත්‍රයා තුලින් ඔබේ පවුල කෙනා තුලින් නෑදෑ තුලින් අහු නොවි ඔබ ජීවත් විය යුතුයි. අහු වුණාට පස්සේ අමාරුයි ගොඩ එන්න. ඔබ මතක තියාගන්න බොහෝ දේවල් නැති වෙන්න යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ දී ඇති මේ අලංකාර ජීවිතය, දෙවියන් වහන්සේ දී ඇති මේ කාරණා මේ తాවකාලික ආශාවල් නිසා නේද අපි නේද සමහරක් වෙලෙට අපිට වැරදුනා. අපි අයියෝ මේ සුළු දෙයකටනේ මම මේ පාපයට වැටුනේ. මම මේකට පාපයට අපරාධනේ. මම දැකලා තියෙනවා සමහරක් වීඩියෝ හොඳ රැකියාවල් කරන මහත්වරු ගිහිල්ලා සුපර් මාකට් වලින් බඩු හොරකම් කරන ආසාව ඇතිලා සමහරට සල්ලි නැතුව ඒ වෙලේ ගන්න. එයා හොඳ තනතුරු දරන අය. එයාව හොරෙක් වෙලා මුළු ලෝකෙටම පේනවා. ඇයි? තෘෂ්ණාව එයාව පාලනය කරන්න බෑ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දේව දරුවනේ යක්ෂයා ගෙනෙන විවිධ පැතිවලින් බේරෙන්න ඔබ සුද්ධාත්මයන් වහන්සේක හොඳ ගනුදෙනුවකින් ඉන්න. ඔබ වැදගෙන යනවා. ඒ නිසා මාංශයේ ඉල්ලන දේ නෙමෙයි. කවදාකත් කනසලු වන්නේ පාපිට මේක කන්න නෑ, මේක කන්න නෑ, මේක කන්න නෑ, මේක නෑ, අරක නෑ. නෑ.
දෙවියන් වහන්සේ දීලා තියෙනවා. පෞල්තුමා කියනවා නුඹලගේ වෛශ්‍යකම නිසා විවාහය අල්ලා. නුඹලා විවාහ නොවී සිටියොත් නුඹලා වෛශ්‍යකම නිසා කාමයේ නිසා නුඹලා පාපයට වැටෙනවා. ඒ නිසා විවාහය කියන ඒ සංස්කෘතිය තුල ඒ විවාහය කියන සංස්ථාව තුල අපි ජීවත් වෙලා අපි අපේ තෘෂ්ණාවල් පාලනය කරගත යුතුයි. ඔබ මතක තියාගන්න දේව දරුවන්ට බෑ ඕන ගමන් යන්න. ඕන දේවල් කරන්න. ඕන දේව විදිහට මේක මතක තියාගන්න මේක මාලිගාව දෙවියන් වහන්සේගේ. ඒ වගේම මම ස්වර්ගෙට යන්න බලන් ඉන්න මිනිස්සෙක්. මට බෑ නිරයට යන්න. මට අවශ්‍ය නෑ නිරය. මට අවශ්‍ය නෑ නිරය. ඔබ දැක තියෙනවද මේ පොළවේ මිනිස්සු දුක් විඳිනවා. ඔබ දැකලා තියෙනවද ගින්දරට වැටලා මිනිස්සු පිච්චෙනවා පොළවේදී. ඔබ දැකලා තියෙනවද මිනිස්සු ඇස් පන අපිට හිතාගන්න බැරි විදියට ලේ වගුරු වල අනතුරු වෙලා මිය යනවා. නිරය කියන්නේ ඊට වඩා වේදනා ඇති තැනක්. මේ පොළවේ ඔබ දැක්කනම් දුක්ම දේ ඔබ ඇස් වලට ඊට වඩා වේදනා ඇති තැනක් නිරය කියන්නේ. ඒ නිසා අපි වෙතන්ට ගෙනියන්න නෙමෙයි යේසුස්සේ මැරුණේ. යේසුස්සේ මැරුණේ අපි ස්වර්ගයට ගෙනියන්න. ඒ නිසා අපිට යුද්ධය තියෙනවා තෘෂ්ණාවට විරුද්ධව. මාංශ ඉල්ලන දේ දෙන්න එපා. මාංශ ඉල්ලන දේ පිනවන්න යන්න දෙන්න එපා. ඔබ හිතනවා මට ඒකට ශක්තිය නැහැ. ඒ ශක්තිය දෙන්නේ දෙවියන් වහන්සේ. ශක්තිය කාටවත් දෙන්න බෑ. දෙවියන් වහන්සේ දෙනවා. ඒක යේසුස් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ ආකල පාපය හංගවා දෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ආකල බලය ලැබෙනවා. සුද්ධාත්මයන් ආකල ජීවනය ලැබෙනවා. පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේ මා තුල ඉඳලා මාව පාලනය කරනවා පුළුවන්. අපි මේ රහස් ටික ඉගෙනගෙන අපේ එදිනෙදා ජීවිතේව පාවිච්චි කළ යුතුයි. ඒ නිසා පළවෙනි අනුමාත්‍රකාව මම මෙතන අවසන් කරනවා. මම දෙවෙනි අනුමාත්‍රකාවට යන්න යනවා. නැත්නම් කාලය ගොඩක් යන නිසා ඒ නිසා ඔබ මතක තියාගන්න අපි මාංශයේ ඉල්ලන මාංශයේ පිනවෙන අර ගිජුයිස්ලා වරු වගේ අපිට මස් දීපියව අපිට කණ්ඩ ඕන අපිට මෙහෙම ඕන ඔවුන් සතුටුුනේ නෑ මෙච්චර කල් දෙවෙනසේ කරපු දේවල් වලට. මාංශයේ ඉල්ලනවා. ශරීරයේ ඉල්ලනවා. ඒ නිසා සුද්ධවන්තේනි ඔබ මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්න ශරීරයේ වැරදි දේවල් ඉල්ලන එක නැති වෙනවා. හාලෙලූයා. මේ ශරීරයේ වැරදි දේවල් ඉල්ලන එක නැති වෙනවා. ඕනතරම් දැකලා දෙන මිනිස්සු ඇවිල්ලා බීම නවත්තලා ඒ මද්ද්‍රව්‍ය නවත්තලා යාඥා කළ කාලයක් ඉඳලා එක පාටම අහු වෙනවා. එක පාටම යා පාපයට වැටෙනවා. එක පාටම යා එකට යන අයියේ අර සම්බන්ධතාවය මොකද මතක තියාගන්න දෙවියන් වහන්සේක සම්බන්ධතාවය අඩු වෙන තැන බලන් ඉන්නවා යක්ෂයා. එයා බලන් ඇවිල්ලා අඩු වෙන තැනේදී ඔබගේ දුර්වලකම අඳුනගෙන ඒ දුර්වලකම අනුව දෙයක් කරනවා. ඒ නිසා වලින් පලා යන්න නම් හැම වෙලේම අවදිව සිටින්න. හැම වෙලේම යාඥාවෙන් සිටින්න. ඒකයි කියන්නේ අවශ්‍ය පරිසරය හදාගන්න. නිවසේ අනුව හදාගන්න. සුදුසු අය ඇසුරු කරන්න. ඔබගේ මක් නිසාද ඔබ මතක තියාගන්න ස්වර්ගයට යන්න බැරි ගියොත් මේ ගත කරපු කිතුණු ජීවිතේ රංගපාපු ජීවිතයක් වෙනවමයි. අපේ අරමුණ මේ පොළවේ ලෞකික දේ ලබා ගන්න නෙවෙයි. අපේ අරමුණ ස්වර්ග රාජ්‍යයයි. යේසුස් වහන්සේගේ අරමුණ ස්වර්ග රාජ්‍යයයි. අපිව ස්වර්ග රාජ්‍යයට අරගෙන යන්නයි. ඒකයි සුද්ධවන්තයනි ඔබ තේරුම් ගන්න. මේ තෘෂ්ණාව කියන එක විවිධ පැති වලින් විවිධ කල්පනා වලින් ඔබ ගාවට එන්න පුළුවන්. ඔබේ නිවසට එන්න පුළුවන්. අද සෑම පෞල් ජීවිතයක බෙදීමට මේ තෘෂ්ණාව පිටිපස්සේ තියෙනවා. වැරදි ආශාවල් තිබෙනවා. ඒ වගේම අබ්බැහිකම් වලට තෘෂ්ණාව තියෙනවා. මේකට විරුද්ධව මුළු පොළොවම මේ පාපෙන් පිරී තිබෙන්නේ. ඔබ දන්නවද අද මේ කොන්දට උපතින් ඉපදිච්ච පිරිමියව එහෙම පිටින්ම ශල්‍ය කර්ම කරලා වෙනස් කරන කාන්තාව බවට. එමක් නිසාද මිනිස්සු එවැනි අයට කැමති. මිනිස්සුන්ට විකෘති ආශාවල් ඇවිල්ලා ශරීරවලට ශරීරයේ ඉල්ලන වැරදි ආශාවල් ඒ වලින් පිරීලා තියෙන එවැනි සමාජයක අපි ජීවත් වෙද්දී අපිට තිබෙනවා යාඥාවෙන්ද බලයෙන්ද හොඳ ආත්මිකව සබාවත් එක්ක ආත්මික ගනුදෙනුවකින් ආත්මික අවවාද අනුශාසනා පිටිපස්සේ යන්න. තෘෂ්ණාව නැත්තම් එනවා. තෘෂ්ණාව එන්නේ නැති කෙනෙක් නෑ. ඒව පාලනය කරගන්න සුද්ධාත්මසේ බලය දෙනවා. අපි කල්පනාව යන්න ඕන. දැන් අපි යමු දෙවෙනි කාරණේට. ඇස්වල තෘෂ්ණාව නේද? සීමාවට ආසාවීම. දකින්න එක මට ඕන.
අරයටත් මෙහෙම තියෙනවා මටත් ඒක ඕන. මෙව කිතුණුවන්ට සුදුසු නෑ. කිතුණුවන් යැපෙන්නේ දෙවියන් වහන්සේගෙන්. අරයත් එකක් ගත්තා මාත් එකක් ගන්න ඕන. මගේ ඇහැ පිනවන්න ඕන. අපේ යහපත් ආශාවල් තියෙනවා. දෙවියන් වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපුරාවි. දෙවියන් වහන්සේ කැමති නෑ ඔබ කාටත් අතපාල ජීවත් වෙනට. හැබැයි දෙවියන් වහන්සේ කැමති නෑ සීමාවට එහා ඔබ මා අනවශ්‍ය ලෙස වැරදි දේවල් වලින් ඇහැ පිනවනවට. අපේ ආශාව අරක දකින්න මේක දකින්න. ඔබ දන්නවා ලොත්ගේ බිරිඳ. ලොත්ගේ බිරිඳ සතුටු උනේ නෑ. ඇය සතුටු උනේ නෑ. ඇය මහා විනාශයෙන් ඇදගේ පවුලද බේරගත්තා කියලා. ඇය දුක් වෙලා හැරිලා බැරුණා. ඇගේ ගම, ඇගේ ගේ, ඇගේ වත්කම්, ඇගේ ආශාවල් ඔක්කොම තිබෙතන. ඇට ඇගේ මේ ගෙන්දගම් වලින් බේරිලා එළියට ආවට ඇයට එතනින් එහාට ජීවිතේ නැතුව ගියා. ඇයව දෙවෙනස් ලුණු කණුවක් කෙනා. අනනියස්සා සප්පිරා. ඔවුන්ට තෘෂ්ණාවක් ආවා. ඔවුන් ඒ ඉඩම විකුණුවාට පස්සේ මුදල් ගැන ආශාවක් ආවා. ඇයි අපි මේ කොම එහෙම කරන්නේ කියලා. ඒ නිසා සමහරක් වෙලාවට ඔබ මතක තියාගන්න ඔබ තීරණය කරලා තියෙනවා යම් දුප්පතෙක්ට දෙන්න කාට හරි මට මේ වැටුප එනවා. මේ වැටුප ඔබ ලබලා ඔබ තීරණ ගන්නවා. නැත්නම් ඔබට ආශාවක් එන සුද්ධාත්මයන්ස කියනවා අර දුප්පත් මිනිස්සට ගිහිල්ලා මේ යුරෝ 100 දීපන්. ඔබට ඒක දෙන්න පුළුවන්. ඔබට ඒ ආශාව එනවා. ඒක යහපත් ආශාවක්. ඒකම ඔබට 100ක් මොනටද දෙන්නේ? ඔබේ ආශාව භාගයක් කරනවා. 50ක් මන් දෙන්න. ඇයි ඔබට අර මුල් ආපු ආශාව යටපත් කරගෙන වෙන ආශා කියනවා බෝන්නේ නැ දෙන්න. මේ තමයි තෘෂ්ණාවේ අපිට නොපෙනෙන පැති. අපි තීරණය කරලා තියෙන හොඳම දේ දෙන්න. නමුත් දීලා ඉවර වෙන්නේ හොඳම දේ නෙමෙයි. අපි හොඳම දේ හංග ගන්නවා. අපි බාල දේවල් දෙනයි තෘෂ්ණාවට අපි අහු වෙනවා. අපි මුලදී තීරණය කරන්නේ මම හොඳම දේ දෙනවා. මම මෙහෙම කරනවා. මම මෙහෙම කරනවා. නමුත් මොකද වෙන්නේ? කෝ කරනවා කියපු දේ කරන්න බැරි වෙන්නේ ඇයි? ඊට පස්සේ එනවා සතුරා කියනවා එපා එහෙම කරන්න. උඹ තියාගන්නේ. උඹගේ ළමයන්ට කරපන්. උඹ මේක නියමක් ගනින්. ඒ නිසා සුද්ධවන්තේනේ අපි ගැන හිතන්න හොඳ නැහැ. අපේ ඇස් පිනවන්න. අපේම ලෝකෙක තනි වෙන්නේ නැහැ කිතුනවා කියන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න හේබ්‍රව් 13:5 බලමු. මම මේ ඇස් වල තෘෂ්ණාව ගැන යම් ආකාරයකට ඔබට තේරෙවි. හේබ්‍රව් 13:5 මෙතන කියනවා නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක් නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොෙමි. ඔබ මතක තියාගන්න නුඹලාට ඇති දෙයින් සතුටු වෙලා වස්තු තෘෂ්ණාවෙන් ඔබ භෞතික දේවල් වලින් පොරක් කියලා පෙන්වන්න හදනවද මේ ලෝකෙට? දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරලා තියෙනවා කියලා භෞතික දේවල් වලින් පෙන්වන්න හදනවද? එහෙනම් ඔබට වඩා ආශිර්වාදලා මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්න දෙවියන් වහන්සේට අපහාස කරන. දෙවියන් වහන්සේ තමයි අපිට දෙන්නේ. හැබැයි පෙන්වන්න හදන්න එපා. ඒ නිසා මෙතන කියනවා වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. අපිට දීලා තියෙන දේවල් ගැන අද සතුටු වෙනවා නම් දුක් නොවි. දුක් වෙනවා නම් ඔබට තෘෂ්ණාව තියෙන. මොකද ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. ඔබට ඊට වඩා දෙයක් ඕන. ඔව් අපි පියවරින් පියවර අපි යාවි. මං කියන්නේ අපිට ලද දේ ගැන අද අපිට දීලා තියෙන දේ මොනවාද? ඔබ අලංකාර වාහනයකට ඔබ ආස ඇති. ඔබ ඒ ගැන ඉලක්ක කරගෙන ඇති. නමුත් ඔබට අද කරන්න පුළුවන් වාහනේ මේ වාහනේ නම් ඔබ ඒ ගැන සන්තෝෂ වෙන්න. ඒ ගැන ප්‍රීති වෙන්න. ඔබට දී ඇති දේ ගැන සන්තෝෂ වෙන්න. ඔබට දී ඇති නිවස ගැන සන්තෝෂ වෙන්න. ඔබට දී ඇති සීමාව ගැන සන්තෝෂ වෙන්න. ඔබ අධික ලෙස තෘෂ්ණාවට වැටිලා ඔබට නැති දේ දෙවියන් වහන්සේගේ නොවන ආකාරයට සපය ගන්න යන්න එපා. සපය ගන්න යන්න එපා. ඊට පස්සේ ආඥාව නැති වෙවි. ඔබ මතක තියන්න දෙවියන් වහන්සේ අපිට උගන්වන්නේ බයිබලයේ පුරාවටම එක දවසින් ඉහළට යන්න දෙන්නේ නැහැ. කවමදාකත් කාටවත් කවුද ගියේ එක දවසින් ඉහළට? කවුරුත් ගියේ නැහැ. ආබ්‍රහම්ම ගන්න. මුකුත්ම නැතු එළියට ආවා. කෙමෙන් තමයි ආබ්‍රහම්
ඕන චරිතයක් බලන්න. ඔවුන්ව දෙවියන් වහන්සේ අවශ්‍ය ඉහළ තැන් වලට අරගෙන ගියේ පියවරෙන් පියවරට. අද වර්තමාන කිතුණුව භෞතික දේවල් වලින් පෙන්වන්න හදන දේව ආශිර්වාදයක් සයුවට ඉක්මන් වෙන්න යනවා නැහැ. අද තියෙන්නේ මොනවාද? සන්තෝෂ වෙන්න. ඒ නිසා ඇහැ සන්තෝෂ කරන කිතුණුවෙක් නෙවෙයි. ඇස්වල තෘෂ්ණාව, මට මේක ඕන, මට අරක ඕන, දකින දේ ඕන. එහෙම නැත්තම් මනුෂ්‍යන්ට පේන්න ජීවත් වෙන්න ඕන නැහැ. එවැනි තැනකින් අපි ඈත් වෙන්න ඕන සුද්ධවන්තේනි. අපි ඈත් වෙන්න ඕන මක් නිසාද? මේ ගමන තියෙන්නේ දෙවියන් වහන්සේ එක්කයි. මතක තියාගන්න බොරු සෝබනේ තෘෂ්ණාවේ ලක්ෂණයක් තමයි බොරු සෝබනේ. බොරු සෝබන නිසා අද ගොඩාක් අය ණය වෙලා ඉන්නේ. කිතුණුව බොරු සෝබන දාන්න ගිහිල්ලා ගොඩාක් අය ණය වෙලා ඉන්නේ. පොලියට අරන් කන්නේ සෝබන හින්දා. ඇයි ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ? සෝබනේ කියන්නේ තෘෂ්ණාවයි. බොරු සෝබන ඕනේ නැහැ. අපිට දීලා තියෙන දේවල් ඇති දෙවියන් වහන්සේ. ආමේන්. අපිට දීලා තියෙන සීමාවල් ඇති. අවශ්‍ය දේවල් ඉදිරියේදී. හැබැයි ඔබ සෝබනේ නැතුව ජීවත් වෙන්න. තෘෂ්ණාව නේද? මිනිස්සු ආසයිනේ ලෝකෙට පේන්න ජීවත් වෙන්න. වටේටම ණය වෙලා කණ්ඩ ඕනේ නැහැ අපි. වටේටම ණය වෙලා වාහන ගන්න ඕනේ නැහැ අපි. අපිට කරන්න පුළුවන් සීමාවට වාහනයක් ගන්න ඕන. අපි වාහනයක් ගන්නවා ටයර් එක මාරු කරන්න සල්ලි නැහැ. එච්චර ගන්න. අපි වාහනයක් ගන්නවා ඒක ලෙඩක් ආපුවම ඇයි? සීමා අපේ තෘෂ්ණාව අපිව අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගෙදර ප්‍රශ්න. ඊට පස්සේ ඔළුව කැක්කුම්. ඇයි? පඩිය මදි නඩත්තු වෙන්න. පඩිය මදි ජීවත් වෙන්න. ඒ විතරක් නෙමෙයි. අපි සීමාවෙන් එහාට ගිහිල්ලා. අපි සීමාවෙන් එහාට ගිහිල්ලා. අපේ සීමාවල් එහාට කරගෙන අපි මහා ලෝකේ නිසා තෘෂ්ණාව නිසායි ගොඩාක් මිනිස්සු දුක් විඳින්නේ. සුද්ධවන්තේනි මේ යහපත් රාත්‍රියේ මටත් ඔබටත් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ තෘෂ්ණාව නිසා නුඹලා දුක් විඳින්න එපා කියලා. නුඹලා දුක් විඳින්න එපා කියලා. මොකද කිතුණුවා කියන්නේ රෝල ගහන මිනිස්සෙක් නෙවෙයි. කිතුණුවා කියන්නේ දෙවියන් වහන්සේගේ යැපෙන මිනිස්සෙක් කියලා මතක තියාගන්න. ඒ නිසා අපේ ජීවිතේ අපි ගොඩාක් සීමාව තේරුම් අරගෙන දෙවියන් වහන්සේ දුන්න දේවල් වලට ස්තුති කරමින් අපි ගමන් කරමු. ඒ නිසා වස්තු තෘෂ්ණාවට ඇහැ පිනවන සහ මනුෂ්‍යන්ට පේන්න ගත කරන ජීවිතෙන් ඈත් වෙන්න. ඔබ මිනිස්සුන්ට පේන්න ඇඳුම, මිනිස්සුන්ට පේන්න නිවස, මිනිස්සුන්ට පේන්න යාන වාහනේ නේද? විශේෂයෙන්ම ඉතාලියේ ඉන්න අයට මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ගිහින් බලන්නකො. පසුව ඒව නඩත්තු කරගන්න උන්ට බෑ. ඔවුන් යන්නේ රෝග වෙලා. ඔවුන්ගේ දේවල් භුක්ති විඳින්න ඕන විදිහක් නැහැ. ඔය මතක තියාගන්න මේ දේශයේ දුක් විඳිනවා, එහෙත් දුක් විඳින්නේ නැහැ. දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් ගැන අපි සෑහීමකටපත් වුණොත් අපිට මේ ගත කරන ජීවිතේ ගොඩාක් ප්‍රීතිමත්ව ගත කරන්න පුළුවන්. ඇයි? ඇස්වල තෘෂ්ණාව. මේක තමයි යක්ෂයටත් ආවේ. මේක තමයි ආදම්ටත් ආවේ. අපි බලමු උප්පත්ති 3:4. ආදම්ට ආපු ඇස්වල තෘෂ්ණාව මොකක්ද කියන එක. ආදම් සහ ඒවට උප්පත්ති 3:4. උප්පත්ති 3:4 කියනවා දැන් සර්පයා, සාතන්, යක්ෂයා ආදම් ඒව ගාවට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. නුඹලා මේකෙන් කෑවට මැරෙන්නේ නැහැ. මම මගින් පටන් ගන්න කාලය යන නිසා. මක් නිසාද නුඹලා එයින් කන දවසේ නුඹලාගේ ඇස් ඇරෙන බවත්, නුඹලා මේ දෙවියන් වහන්සේ එපා කියපු දේ කරන දවසේ ඇස් ඇරෙන බවත්, නුඹලා යහපත නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසික ස්ත්‍රී කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද, ඒ ඇස් වලට ප්‍රිය බවද, නුවණ ලැබීම සඳහා ආශාව යුතු ගහක් බවද දැක ඒ ගෙඩි කැමෙච්චර කල ඔය ගහ තිබ්බා. එහෙම ආසාවක් තිබුණ ආවේ නැහැ. එහෙම ගහක් කියලා එයා දැක්කේ නැහැ. ඇයට ආශාව ඉපැද්දුවා. යක්ෂයාවිල මොකද්ද ආශාව උන්ට ආවේ? දෙවියන් වහන්සේට සමාන වෙනවා. කවුද ආශ නැත්තේ? ඔබට යම් කෙනෙක් වෙල යෝජනා කරනවා ඔබ මේ ක්‍රියාව කෙරුවොත් ඔබට මෙන්න මෙහෙම තනතුරක් ලැබෙනවා. ඒ තනතුර කාටවත් ලබන්න බැරි තනතුරක්. මේ ආශාව නෙමෙද අද හැමතැනම තියෙන්නේ? අද සේවයේදී මේ ආශාව නැද්ද? ගොඩක් සේවාවන් වල මිනිස්සුන්ගේ වැටීම් වලට එන්නේ මේ ආශාව නෙමෙද? යක්ෂවිල දානවා. ඔබ මෙහෙම කෙරුවොත් ඔබට මෙහෙම මේ තන හම්බ වෙනවා. ඇස්වල
නේද? මෙච්චර කල් දැක්කේ නෑ. දකින්න දැන් මේක ප්‍රඥාව ලබන්න හොඳයි නේද? මේ ආශාව, තෘෂ්ණාව, සතුර ඇවිල්ලා ආදම්ට ඒවට ඇති කරනවා. ඒව ගිහිල්ලා ආදම්ට ඇති කරනවා. ඔබ මතක තියාගන්න. මෙච්චර කල් එහෙම තිබ්බේ නෑ. නමුත් ඒක ඇති වුණා. ඔබ මතක තියාගන්න අපිට ඒ සිතුවිලි කල්පනාවල් එන්න පුළුවන්. මොකද ඔබ මා රොබෝ කෙනෙක් නොවන නිසා. නමුත් ඒව තෝරලා බේරලා මේව සුද්ධාත්ම හඬද, මේව මානසික හඬද, නැත්නම් යක්ෂයාගේ හඬද කියලා ඔබට මට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒව තෝරලා බේරලා ගන්න. ඒ නිසා ආසාව ආවා. කාටද? දෙවියන් වහන්සේට සමාන වීමේ ආසාව. ඒ ආසාවමයි මේ දේව දූතයවන නේද? ලුසිෆර්ට, සාතන්ට ආවේ ස්වර්ගයේ ඒ ආසාවමයි දෙවියන් වහන්සේට ඉහළින් යන්න. ආශාව වෙන. ඒකෙන් පැහැදිලි දූතයන්ටත් මනුෂ්‍යයන්ටත් විවිධ නිදහස දීලා තියෙන දෙවියන් වහන්සේ. ඒ නිදහස අපි තෝරගෙන ආසාව ආපු පළියට පාපය වෙන්නේ නැහැ. ආසාව ක්‍රියාවක් බවට පත් වුණාට පස්සේ තමයි පාපයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබට එන ආසාව, සිතුවිලි, කල්පනාවල් පාපය බවට පත් කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔබයි. ඒ අනුව තමයි ඔබේ ජීවිතයේ ඉදිරි අනාගතයේ සියල්ල තීරණය වෙන්නේ. ඒ නිසා සුද්ධවන්තෙනි, ඇස් වලට එන දේ නේද? ඔබට පේන දේ ආශාව සම්පූර්ණ කරන්න එපා. අපි යමු ඒකට තව පදයක් බලලා. එතකොට ගොඩක් පැහැදිලි වෙයි. 2 රාජ්‍යවලිය 5:20 ගෙහාසි, ප්‍රසිද්ධ ගෙහාසි එලිසාගේ ගෝලයා, එලිසාගේ දකුණු අත ගෙහාසි. මම දකින්නේ අපි අර කතාවට කියන ඉල්ලන් කන මිනිස්සෙක් කියලා. ගෙහාසි කොහෙදෝ නැති ශාපයක් ගෙහාසිට ආවා. 2 රාජාවලිය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. නාමන් සිරියේ මහා සේනාපතිය රජුගෙන් පස්සේ සිටියේ දෙවනියා. එයාට සුභාරංචිය දෙනවා කුඩා දියණියක් ගෑනු ළමෙක් වහල් භාවයට එක්කන් ගිය වෙලේ. ඒගේ ගෙදර ඉඳලා. මොකද කරන්න පුළුවන් හැම බෙහෙතක්ම කෙරුවා, හොඳ වුණේ නෑ. යන්න ඊශ්‍රායල් වල ඉන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්සයා. ඒ මිනිස්සයා ආඥා කරද්දි රෝගීන් සුව වෙනවනේ. එයා එනවා එලිසාව සොයාගෙන. එයා එන්නේ මහා තෑගි කරත් අරගෙන. දැන් උදාහරණයක් ගත්තොත් මම ඉන්නවා සභාවේ, අපි ආඥාවෙන් යම් කෙනෙක් එනවා මා සල්ලිත් අරගෙන, තෑගිත් අරගෙන, බඩුත් අරගෙන. දෙවියන් වහන්සේ එලිසාට කියනවා ගන්න එපා. එලිසා කියනවා මෙව්වා මට එපා. මෙව තෑගි ගන්න වෙලාවන්නේ. මොකද දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැත්නම් එලිසාට බෑ එක ගන්න. එලිසා කිසි තෑග්ගක් ගන්නෙ නැහැ. ඒ ගෙනාපු මහා ඔබ හිතන්න රාජ්‍ය නායකයෙක් එන්නේ. මේ එසේ මෙසේ නෙමෙයි. රාජ්‍ය නායකයෙක් තමාගේ ජීවිතෙත් මරණයත් අතර මේ කුෂ්ඨය හොඳ කරගන්න එන්නේ. එයා මහා වටින තෑගි කියනවා. මෙව එකක්වත් එලිසාට තියන්නේ නැහැ. මෙව මට එපා. එලිසා කරන්න කියන දේ අකමැත්තෙන් නාමන් කරනවා. නමුත් නාමන් සුව වෙනවා. සුවලා යද්දී ගෙහාසි දුකෙන් ඉන්නේ. ඇයි ගෙහාසිට මේ වෙද්දි තෘෂ්ණාව ඇවිල්ලා ඉවරයි කියලා එළියේ සගාව ඉඳලා. අපි කිමු දේවදාසයා ගාව නැත්නම් දේවදාසයක් වෙන එලිසා. ගෙහාසි පල්ලිය ඇතුළට ඇවිල්ලා මිනිස්සු සල්ලි ගෙනත් දෙනවා. පල්ලියේ ඉන්න ඒ දෙවෙනියා නැත්නම් සේවකයා අයියෝ අපරාධකතන යාට තෘෂ්ණාව ඇවිල්ලා නේද? සාතන් මේ වෙද්දි ගෙහාසි වල්ලලා ඉවරයි. එයා තීරණයක් ගන්නවා. මොකද්ද? එයා ගන්න තීරණය තමයි මෙතන කියන්නේ 2 රාජ්‍යවලිය 5:20. එකල දෙවියන් වහන්සේගේ මිනිසය වන එලිසාගේ වැඩකාරයෝ ගෙහාසි කල්පනා කරනවා. ඒ කල්පනාව තමයි අර ඒව ගාවට ගිය සිටිවිල්ල සතුරා අරන් ගිය. මේක හොඳයිනේ. මේක කෑවොත් ප්‍රඥාව ලැබෙනවනේ. මේක කෑවොත් දෙවියන් වහන්සේට සමාන වෙනවනේ. මේක හොඳයිනේ. ඊට පස්සේ එයා ඒක එන්නේ මේ කල්පනා කරනවා කියලා බයිබලෙ මෙතන ලියලා තියෙන්නේ. අර සතුරා ඇවිල්ලා දානවා. අද ඔබ පාපයකට යන්න ඉස්සෙල්ලා ඔබ කල්පනාවකට වැටෙනවා මම මේක කරනවද නැද්ද? මම මේකට අත ගන්නවද නැද්ද? මම මේ ගමන යනවද නැද්ද? මම මේ යෝජනාව ගේනවද නැද්ද? ඔබ මතක තියාගන්න අපිට දහස් වාරයක් දෙවෙනස කියන එපා. අපි ඌව කඩාගෙන තමයි කරන්නේ. ඒ නිසා ඔබට මේ රාත්‍රී සුද්ධාත්ම නමස ඔබට මට උගන්වන්නේ අපි තවත් නොරවැටි ආත්මික ගමනක් යන්න නම් හොඳ අවදිව සිටින්න ඕන. ගිහා සිටින ආසාව. ඊට පස්සේ මොකද කියන්නේ? බලව මාගේ ස්වාමියා මේ සිරිය වූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් මැරියේය. ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑසම මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගේ මොකක්වත් ලබා ගත මේ කීවේය. මොනාහරි ඕන.
ඔහු දැක්ක. උට ඇස්වලට මොන රත්තරන් ටිකක් හරි මට තෑග්ගක් හරි මට ඕනමයි මොන හරි. සුද්ධවන්තේනි පරිස්සම් වෙන්න ඕන. අපිව යොමු කරන මොන හරි අපිට ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙසේ ගෙහාසි නාමන් පස්සේ ගියේ. නාමන් තමා පස්සේ කෙනෙක් දුවගෙන එනවා දැක. ඔහු සම්භවෙන්ට රතෙන් බැස සියල්ල හොඳයි ඇසුයේ. ඔහුද සියල්ල හොඳයි මාගේ ස්වාමියා. දැන් යම් දෙයක් ඔහුට ලබා ගන්න ඔහු බොරු කියන්නත් සිද්ධ වෙනවා. ශිෂ්‍ය ප්‍රපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් ඒප්‍රෑන් කඳුරටේ සිට මේ දැන් මා වෙතට ආවේ. ඔවුන්ට රිදී තලෙන්තියකුත් ඇදුම් කුට්ටක් දෙකකුත් දුන මැනවයි කියන්ට මා එව්සේ කෑවා. අන්න ගෙහාසිගේ ආසාව. ගෙහාසිට ආසාව තිබි රිදී තලෙන්ත. අර ජුදාස්ට ආසවලුනේ ඒක. රිදී කාසි 30ක්. හැබැයි ජුදාස්ට පසුව තේරුණා වලින් වැඩක් නැහැ කියලා. පසුව ඉවරයි. ඔබ මතක තියාගන්න මෙන්න මේ ආසාව. ඔහු දැක්ක කරත් කෙනවා. ඔහු දැක්ක මහා නායකයෙක් කෙනවා. ඔහු දන්නවා එතන බොහෝ දේවල් ඇති කියලා. අද ගොඩාක් කියන්න කනගාටුයි දේව සේවකයන් සේවිකාවන් දේව සේවකයන් වැටෙන්නේ මහා තාරකා වැටෙනා මේ වැටෙන්නේ මෙන්න මේ තෘෂ්ණාවේ මුදල් පස්සේ ගිහිල්ලා. වස්තුව පස්සේ ගිහිල්ලා. ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ මොකද උනේ? ගෙහාසිට ඔබ පසුව කියවන්න ගෙහාසිට අර නාමන්ගේ කුෂ්ඨය ආවා. එලිසා කෝප වුණා. ඒක සුදුසු නෑ. දෙවියන් වහන්සේ එපා නම් එපා. ඒක සුදුසු නැහැ. ඔබ මතක තියාගන්න ඒ වගේ අපේ ජීවිතවල සමහර කාරණා තියෙනවා අපි මේ තෘෂ්ණාවට දන්නේම නැතුව ඇලී ගලී ඉන්නවා. යම් කෙනෙක් දියුණු වෙද්දි දැන් මට නෑ, මට රැකියාවක් නෑ. ඒ වගේම මම ළඟ ඉන්න කෙනාට අපේ සභාවේ කෙනෙක්ට තමාගේම සභාවේ තමා අඳුරන කෙනෙක්ට හොඳම රැකියාවක් හම්බ වෙනවා. එයාට මම තරම් සුදුසුකමුත් නැහැ. හැබැයි මට ප්‍රීති වෙන්න බෑ. ඇයි? මට ඊර්ෂ්‍යාවයි. ඊර්ෂ්‍යාව තියෙන තෘෂ්ණාව මේක මටනේ ඕනේ. ඒක මටයි ඕනේ. ඒක මටයි ලැබෙන්න තිබ්බේ. මෙහෙම සිතනවා. සමහරක් සේවකයෝ හිතන මටනේ සේවය ලබන්න තිබ්බේ. මටයි මේ සේවය ඕනේ. මමයි මේ පාලකයා වෙන්න ඕනේ. මමයි එතනින් ඇයි ඔබ පොරබදින්නේ? දෙවියන් වහන්සේනේ ඔබව ගෙනියන්නේ. දෙවියන් වහන්සේ දෙන දේ දූතයන්ටවත් වළක්වන්න පුළුවන්ද? බැහැනේ. ඇයි ඔබ මේ රහස දන්නේ නැද්ද? ඒ නිසා දෙවියන් වහන්සේව ඔබව යම් තැනකට ගෙනියනවා කිසි නමකට කිසි පුජ්‍යලයකට මේ පොළවේ කිසි චරිතයකට බෑ ඔබව වළක්වන්න. ඔබ පාපයට නොවැටී සිටින්න. හලෙලූයා. ඔබ පාපයට නොවැටී සිටින්න. ඒ නිසා සුද්ධවන්තේනි මේ අර දැක්ක දේ කොහොම හරි ලබා ගන්න අදහසින් ගිහාසේ දිව්වා. ඇයි? තෘෂ්ණාව. ඒ නිසා සුද්ධවන්තේනි ඔබ කල්පනාවෙන් සිටින්න. ඔබ මෙතෙන්ට නොඇටී සිටින්න. දෙවියන් වහන්සේ දුන්න දේවල් ගැන සිතන්න. දැන් මම දෙවෙනි එක ඉවර කෙරුවා. එක මාංශය තෘෂ්ණාව, දෙක ඇස්වල තෘෂ්ණාව. අවසන් එක ඉවර කරන්න යනවා. පටන් ගන්න අනුමාත්‍රකාව ජීවිතයේ අහංකාරකම, එහෙම නැත්නම් උඩුගුකම, එහෙම නැත්නම් මමත්වය, ඊටත් වඩා සරලව කියන ලොකුකම. මෙන්න මේ දේවල්. මේ ජීවිතයේ අහංකාරකයි. ඒක තෘෂ්ණාවක්. ඒක තියන අයගේ ලක්ෂණයක් තමයි තමා හිතන්නේ තමන් ගැන හෙන ලොකුවේ. මම මාර පොරක්නේ. මම නැත්තම් බෑනේ එතන. තමා ගැන වර්ණනා කරගන්නවා. තමාවම උසස් කරගන්නවා. තමා ගැන හිතන් ඉන්නේ මහා කෙනෙක් හැටියට. නමුත් මුකුත්ම බලයක් නැහැ. ඒ වගේම මේ තෘෂ්ණාව තියන අය ජීවිතේ අහංකාර වෙන්න අය අන් අයව හෙලා දකිනවා. අන්නට ගරු කරන්නේ නැහැ. කොච්චර සේවකෙන තවත් සේවකෙක්ට ගරු කරන්නේ නැහැ. තවත් සේවයකට ගරු කරන්නේ නැහැ. තවත් අයට නේද නින්දා කරයි, එක්ක අපහාස කරයි. නැත්නම් අවඥා ලෙස කතා කරයි. ඔබ මතක තියාගන්න මේක අහංකාරකම විනාශයේ ලකුණක්. ඒ තමුන් හිතන්නේ තමුන් මහා පොරක් කියලා. නමුත් ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නිකන් සතයකට වටින්න. දුවෙලක් තරමත් වටින්නේ. ඔබ මා සෝබෙනෙන් ජීවත් වෙන්න නෙවෙයි දෙවෙනස මේ පොළවේ තබා තිබෙන්නේ. ලොකුකමෙන් ජීවත් වෙන්න නෙවෙයි. යටහත් ගරුත්වයකින් ජීවත් වෙන්න. හැම කෙනෙක්ටම ගෞරවය කරන මිනිස්සෙක් බවට පත් වෙන්න. හැම කෙනෙක්ටම සලකන මිනිස්සෙක් බවට පත් වෙන්න. එනිසා ඔබේ ජීවිතේ කවදාකවත් දෙන්න එපා ජීවිතේ ඒ අහංකාරකම නැමැති උඩුකමට. මේ අහංකාරකම සතුරට සාතන්ට ස්වර්ගයේ දියාව. එයාගේ අලංකාර එයා දූතයෙක් එයාගේ
ඒ ස්වරූපය ගැන එයාව දෙවියන්වහන්සේ නිර්මාණය කරපුවා. එයා අග්‍ර දේවදූතේ. එයාගේ ඒ අනිත් අයත් එක්ක එයා සංසන්දනය කළ බැලුවා. ඔබ කවදාකවත් ඔබ අන් අයත් එක්ක සංසන්දනය කරන්න බලන්න එපා. ඔබ මතක තියාගන්න, ඔබ යම් තැනක ඉන්නවනම් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ ගැන ගෞරවය දෙන්න. යටහත් ඒ තැන ආරක්ෂා කරගන්න. නැත්නම් ඒ තැන නැතු වෙනවා. කොහෙවත් නැති හිතපු නැති කෙනෙක්ට දෙවියන් වහන්සේ දෙනවා. අපි බලමු අහංකාරකමේ ලක්ෂණ. තෘෂ්ණාව, ජීවිත උඩඟුකම, තෘෂ්ණාව. සුද්ධ ලූක් 18:11 ලස්සන යාඥාවක් එතන කියනවා. යේසුස් වහන්සේත් ඒ යාඥාව අහගෙන ඉන්නවා. මොකක්ද ඒ යාඥාව? ඉක්මනට පෙරලමු. සුද්ධ ලූක් 18:11 මොකක්ද කියන්නේ? සුද්ධ ලූක් 18:11යි. පරිසියා සසුන්ගම්මයි කරන්නගේ යාඥාව. මම කිලිමේ යාඥාව පටන් ගන්නවා. පරිසියා මෙන්න මෙහෙම යාඥා කරන කතා කරන්නේ ජීවිත අහංකාරකම, තෘෂ්ණාව, උඩුකුකම, ලොකුකම, සෝබනේ. එයා මෙන්න මෙහෙම කියනවා. තමා තුල යාඥා කරමු. තමා තුලම දෙවියන් වහන්සේ මම කොල්ලකාරු, අධර්මිෂ්ඨු, කාම මිත්‍යාචාරිකු, අනිත් මිනිස්යන්ෙන් කෙනෙක්වත් තමන් ගැන ස්වාමිනී මම මෙහෙම කෙනෙක්, මම ධර්මිෂ්ඨයි ස්වාමිනී, මම මේ කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ, මම සුංගම්මයි කරන්නේ නැහැ. ඔබ ගැන ඔබ දෙවියන් වහන්සේ ඉදිරියවත් මිනිස්ය ඉදිරියත් වර්ණනා කරන්න ඕනේ නැහැ. ඔබ කවුද මම කවුද කියලා දෙවියන් වහන්සේ හොඳට දන්නවා. ඒ වගේම මිනිස්යන් ඉදිරියේ ඔබ හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. මම මේමයි. ඔබගේ ජීවිතෙන් ඔප්පු කරන්න ඔබ දේවදරුවෙක් කියලා ඒ සෑහේ. ඒ දැන් මං කියුවේ මේ අහංකාර මිනිස්යාගේ අහංකාර යාඥාව සහ අහංකාර සිතුවිලි. මොකද්ද? එයා කියනවා කාම මිත්‍යාචාරී අනිත් මිනිස්යන්ෙන්වත් මේ එතන යාඥා කරන තවත් ඉන්නවා සුංගම් අය කරන මිනිස්සෙක්. මේ සුංගම් අය කරන්න මෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුති කරමි. කොහොමද? මෙන්න මෙයා වගේවත් නෙමෙයි ස්වාමී. මෙන්න මේ සුංගම් අය කරන්න වගේ නෙවෙයි. මම ඊට වඩා හොඳ කෙනෙක් ස්වාමීනි. ඒ නිසා ඔබට ස්තුතියි. අද ගොඩාක් මෙහෙ විදියට කෙරුවේ නැති වුණාට ගොඩාක් කිතුණුවන් අන් කිතුණුවන්ව හෙලා දකින්නේ මේ විදිහටයි. තමුන් ඉන්නේ තමුන් මාර පොර කියලා හිතාගෙන. තමුන් තමයි පාස්ටර් කියලා හිතාගෙන. තමුන් තමයි මෙහෙවන්න ඉන්න හොඳම පොර. තමුන් තමයි වර්ෂිප් ලීඩර් කියලා හිතාගෙන ඉන්නේ. තමුන්ගේ සභාව තමයි හොඳම සභාව කියලා හිතාගෙන ඉන්නේ. ඔතනින් පල්ලහැට බැහැලා අපි මේ තෘෂ්ණාවට අහු නොවි අවසාන කාලේදී දේව බයකින් මේ ගමන යන්න අවශ්‍යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කරන්න පුළුවන් යාඥාව. කියන්න පුළුවන් එහෙම කටින්. එහෙම සමාජ ඉදිරියේ, සභාවල් ඉදිරියේ, ලෝකයා ඉදිරියේ සහ Facebook එක ඉදිරියේ එහෙම ඇසිරෙන්න පුළුවන්. නමුත් එයා තව මෙහෙම කියන සතියේට දෙවරක් නිරා මෙයා බොරු නෙමෙයි කියන්නේ හැබැයි. ඇත්ත කියන්නේ. මම නිරාහාර වෙන්න දෙවරක්. කොච්චර හොඳද? හැබැයි ඌව දෙවියන් වහන්සේට වැඩක් නැහැනේ කියන්නේ. මොකද එයා නිරාහාර විදියා කියලා දෙවියන් වහන්සේට ඔටුන්නක් ලැබෙන්නේ නැහනේ. එයාට හොඳයි. මට ලැබෙන සියල්ලෙන් 10න් කොටසක් දෙමි කීවේ. මම 10න් දෙනවා. කණ්ඩද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඔව්ව කියලා ඔබ මොනවාද බලාපොරොත්තු වෙන්නේ? දෙවියන්ස කියන්නේ නේද? දකුණතින් දෙන දේ වමත නොදනීවා. හලෙලූයා. එනිසා උඩුකුකම ආවට පස්සේ තමුන් ගැන හිතන් ඉන්නේ මෙන්න මේ පරිසියා වගේ. අපි ගැන මෙතන හිතන් ඉන්නවනම් අපි මෙතනින් අයින් වෙමු. මම තමයි ඉන්න හොඳම පොර කියලා හිතන් ඉන්නවනම් එතනින් අයින් වෙන්න ඔබ. මම නැත්තම් මුකුත්ම බෑ කියලා හිතනවනේ ඔබ අයින් වෙන්න. ඔබට වඩා හොඳ අය ඉන්නවා දෙවියන් වහන්සේට. මම මගේ වැඩේ හරියට කරුවේ නැත්තම් මාව අයින් කළා. දෙවියන් වහන්සේ හොඳ වැඩකාරයෙක් දායි. දෙවියන් වහන්සේට ඕන තරම් දේවල් ඉන්නවා. ඕන තරම් ගෝලියෝ ඉන්නවා. ඒ නිසා අද පාවුල්ල නැහැ, අද යාකොබ්ල නැහැ, යොහන්ල නැහැ. මතක තියාගන්න එලිසලා නැති වුණාට දෙවියන් වහන්සේගේ සභාව අදටත් වර්ධනය වෙමින් මිනිසු ගැලවීම ලැබමින් දේවාභිමුඛී උන්වහන්සේ ගීමට සූදානම් වෙනවා ලෝකේ. ඒ නිසා පම්පෝරි ගෙහින් වැඩක් නැහැ. උඩුකුකම ආවොත් අපි මේම හැසිරෙනවා. අපි අනිත් අවඥාන කරා යා කවුද? ඇත්තට මේ සමරකේ දේශනාවක් අහන්නත් කැමති නැහැ. ඊට වඩා අපි දන්නවා අපි සීනියර්ලා. ඔබගේ සීනියර්කම, ජේෂ්ඨකම, ඔබගේ මගේ ජීවිතේ ගැලවීම ලැබලා අවුරුදු 25 30 ඔය එකක්වත් වැඩක් වෙන්න යන්නේ නැහැ. ස්වර්ගයට ගියේ නැත්තම් එව්වාලින් මිනිසුන් ඉදිරි උඩුගු වෙලා හැසිරෙන්න නෙවෙයි තීන්ද ඕනේ. අපි යටහත් දුන්න ගැලවීම ඔටුන්න ආරක්ෂා කරගෙන යන්න ඕනේ. නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද? 1 සාමුවෙල් 15:22 බලලා අවසන් කරන්න යනවා.
ජීවිතේ අහංකාරු තෘෂ්ණාවෙන් අපි අයින් වෙන්න ඕන. ඔබ දන්නවා ඇති මේක අහන ගොඩක් අය දන්නවා බයිබලේ පළවෙනි රජ ඊශ්‍රායලේ සාමුවෙල්. ඔහුව රජ බවට පත් කරන්න ගිය වෙලේ සමේ සාමුවෙල් ඔහුව රජකමට පත් කරන්න ආලේප කරන්න ගිය වෙලේ ඔහු කිව්වා මම කුඩා මිනිස්සෙක් යටහත් අනේ මම බෙන්යමින් වංශයෙන් එන මේ කුඩා පවුලක මිනිස්සෙක් මට මේක කරන්න පුළුවන්ද? මාව වටින්නේ නෑනේ රජකමට. අන්න ඒක තමයි ඔහුගේ ඇත්තටම යටහත්කම තිබුණා. හැබැයි ඔහු රජ වෙලා ඔහු රජ කරලා ටික කාලයක් ගියාට පස්සේ ඔහු උඩුගු කමේ තෘෂ්ණාවෙන් ඉහළටම ගියා. ඔහුගේ රජකමට අභියෝගයක් වෙයි කියලා සැක කරපු හිතපු සහ සෙනග විසින් උසස් කරපු දාවිත්ව මරන්න හෙව්වා. ඒ විතරනේ මේ මෙහෙසේ සාමුවෙල් ඉස්සරහා කතා කරපු සාවුල් ගැන සාමුවෙල් දෙවියන් වහන්සේට කියනවා දෙනස කියනවා නුඹ යෙස්සේගේ ගෙදරට යමන් එහි ඉන්නවා මම විසින් තෝරාගත්තු රජ දාවිත් ආලේප කරන්න යන්න කියනවා. සාමුවෙල් කියනවා මේ සාවුල් දැනගත්තොත් මාව මරයිනේ. සාවුල් කියන රජ බවට පත් වෙන්න ඉස්සල්ලා සාමුවෙල් ඉස්සරහා වැඳ වැටි හිටපු කෙනා රජ වුණාට පස්සේ මේ පූජකයා මොකද ආත්මිකව රජයටත් වෙන්න ඕන පූජකයාට. රජව දැන් මේ සෙනගව පාලනය කරන්න මිස පූජකයා පාලනය කරන්න නෙවෙයි දෙවියන් වහන්සේ. ආත්මික නායකයා සාමුවෙල්. නමුත් සාමුවෙල් කියන ඔහු මාව මරයිනේ. ඇයි එතනටපත් උනේ? ඔහු මාව මරයි කියලා බය කියලා හිතුනේ ඇයි? එච්චර තෘෂ්ණාවෙන් පිරීලා. දැන් අපි කියමු සාවුල් 1 සාමුවෙල් 15:22 සාවුල්ට වැරදිච්ච හැටි. 1 සාමුවෙල් 15:22 කුමක්ද කියන්නේ? සාමුවෙල්ද ස්වාමීන් මෙයා පොඩි විස්තරයක් කරන මෙයා මේ වෙද්දී දෙවියන් වහන්සේ ඉදිරියේ අකීකරු වෙලා සිටියේ. ඒ අකීකරු කම නිසා දැන් සාමුවෙල් එතනට ඇවිල්ලා මෙන්න මෙහෙම කියන දෙවෙනස එපා කියපු දේ කෙරුවා. නේද? දෙවියන් වහන්සේ එපා කියපු දේ සාවුල් කෙරුවා. පූජකයා සාමුවෙල් එන්න පරක් වෙද්දී ඔහු සාමුවෙල්ගේ වැඩේත් කරන්න පටන් ගත්තා. මේක තමයි උඩුගුකම. අද ගොඩාක් අයගේ සීමාව එහා යන්නේ උඩුගුකම. තමුන් කවුද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? සාමුවෙල්ද ස්වාමින් වහන්සේගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න වනසේක්ද? වෙනස් ඉදිරිය අහනවා. කීකරු වීමද හොඳ? පූජාවල් කිරීමද හොඳ? පූජාවට වඩා කීකරුකමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇවුම්කන් දීමත් හොඳයි. ඇයි දැන් නුඹට ඒක නැහැ? මග්නිසාද කැරලි කාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම මතකද මේ තෘෂ්ණාව මේක සාවුල්ට ඇවිල්ලා තිබ්බා. කැරලි කාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් රූප ඇදීමට සමානය. නුඹ නිසා ස්වාමීන් වහන්සේගේ වචනේ පහකල නිසා ස්වාමීන් වහන්සේ නුඹ රජකමෙන් පහ කළසේක. අපි දසෙන් එක දානව ඇති, හැම ඉරිදම පල්ලි එනවා ඇති, අපි රූප වන්දනා කරන්න නැතුව ඇති, බයිබලයේ කියන විදිහට මේ ආඥා කරන්න ඇති. නමුත් අපි අතුලාන්ත ජීවිතවල තෘෂ්ණාව කියන උඩගුකම, අහංකාරකම, යටහත් නොවීම, අපි වර්ණා කරගැනීමේ දේවදාස දාසයන්ව හැල්ලු කරමින් අන් අයට අපහාස කරමින් ගත කරන කිතුණු ජීවිතයක් එක්ක දෙවියන් වහන්සේ සාවුල්ට කියන නුඹව රජකමෙන් අයින් කරනවා වගේ ඔබ ඉන්න තැනින් අයින් වෙන්නයි. දේවදරුකමත් අයින් වෙන්නයි. ඒ නිසා සුද්ධවන්තින අපි පරිස්සමෙන් මේ ගමන යන්න අවශ්‍යයි. ඒ නිසා තෘෂ්ණාව එන ප්‍රධාන පැති තුනක්ම ඔබට පෙන්නවා. මාංශයට එනවා, ඇස්වලට එනවා. ලෞකික තෘෂ්ණාව ජීවිතය අතුලාන්තයට හදවතට මනසට උඩුකුකමත් එක්ක අහංකාරකම එනවා. මෙවලට එන්න තියෙන දොරවල් වහලා ඔබ අවදිව සිටින්න. දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්න. 2 සාමුවෙල් පොතේ 22:21 කියවලා මාව සංකරනවා ඔබව ධෛර්යමත් කිරීමේ පදයක් හැටියට. ඔබ මේ ගත්ත තීරණත් එක්ක කියනවා ස්වාමින් වහන්සේ 2 සාමුවෙල් 22:21 ස්වාමින් වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක.
මගේ අත්වල පිරිසුදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක. ඔබගේ අත්වල පිරිසුදුකම එක්ක ඔබ බොහෝ දේවල් ලබා ගන්න යනවා. තෘෂ්ණාව දැලක් මෙන් ඒවි, ඇමක් මෙන් ඒවි. තෘෂ්ණාව වචන වලින් ඒවි, තනියම සිතුවිලි වලින් ඒවි. නමුත් ඔබ වැටෙන්න එපා. ඒවට අහු වෙන්න එපා. ඔබ යටහත් දෙවියන් වහන්සේ එක්ක දේව බයකින් කීකරුව සුද්ධකම ආරක්ෂා කරගෙන යන්න. මාංශේ පිනවන දේ, මාංශ ඉල්ලන දේ නෙමෙයි දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉල්ලන දේ දෙන්න ඕනේ. ඒ නිසා ලද පමණින් සතුටු වෙලා ලැබුණා දේවල් ගැන යටහත් අපි ගමන් කරමු. අලංකාර අවසානයක් අපිට දකින්න පුළුවන්. අපේ ජීවිතේ සුද්ධවන්තයෙක් වගේ අපි මැරෙන්න ඕන. සුද්ධවන්තයෙක් වගේ ගමන් කරන්න ඕන. අපි යාඥා කරමු. සුද්ධෝ ස්වාමිනී. ඔබට ස්තුති කරනවා මේ වචනේ මේ දරුවන්ටද මටද අප ඔක්කොටම කතා කළ නිසා. පස්සුව යම් කෙනෙක් මේ දේව වචනේ අසනවද? ඒ අසන සියල්ලට මේ වචනේ ආශිර්වාදයක් වේවා. සියලු දෙනා සමග සිටිය මැනව. හෙට දවසේ පවුල් වශයෙන් කරන නමස්කාරයට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා, කැප වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්මයි. ආමේන්. යේසුස් පිටයි සියලු දෙනාට හෙට උදෑසන ඔබ පවුලේ නමස්කාරය කරන්න අලංකාර ලෙස ගීතිකා තෝරගෙන හොඳ සූදානම් වෙමින් ඔබේ දරුවන් එක්ක එකට ඉන්පසුව හවස 4ට අපි මේ මාධ්‍ය හරහා එකතු වෙමු උන්වහන්සේට නමස්කාර කරන්න. සියලු දෙනාට යේසුස් පිටයි.